නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දිව්‍යංග දෙහිමි රැකවරන සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින වස්සාන සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඉංගලන්තයේ සවුතම්ප්ටන් ශික්ෂණ රෝහලේ හෘද රෝග විශේෂඥ පුහුණුව ආරම්භක වෛද්‍ය සඳුන් ප්‍රභාත් ඉද්දගොඩ පින්වත් මහත්මයා විසින් ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන සුජීවත්ව සිටින ගාමිණී ඉද්දගොඩ පියාණන්ට, ප්‍රේමා ඉද්දගොඩ මෑණියන්ට, කරුණාවතී අත්තම්මාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ පැතීම පිණිසද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා කියන උතුම් අදහසින් තමයි මේ පින්වත් පිරිස උතුම් ධර්ම දානමය පින්කම බාර ගනිමින් ඒ උතුම් පින්කම සිද්ධ කරන්නේ. පින්වත්නි, අපට ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතය දවසින් දවස මොහොතින් මොහොත වේගයෙන් ගෙවිලා යනවා. අපේ ජීවිතේ වේගයෙන් ජරාවටපත් වෙනවා. වේගයෙන් අපේ ජීවිතේ මරණය කරා ලං වෙනවා. මරණය කරා වේගයෙන් අපේ ජීවිතේ කිට්ටු වෙන අපිට මේ ගෙවල් දොරවල් දාලා යන්න වෙනවා. අපිට යාන වාහන දාලා යන්න වෙනවා. හිත මිත්‍රාදීන් දාලා යන්න වෙනවා. අපි රැස් කරගත්තු පින පව අරගෙන තමයි අපිට යන්න වෙන්නේ පින්වත්නි. ඒ නිසා අපිට ලැබුණු ජීවිතයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එකයි. පැවිදි කෙනාටත් ගිහි කෙනාටත් මේ ලැබුණු ජීවිතයේ සුවපත් භාවයේ පිණිස ඉන්න තැනක් ඕන. ගිහි කෙනාටත් පැවිදි කෙනාටත් මේ ජීවිතයේ සුවපත් භාවයේ පිණිස ඇඳුම් පැළඳුම් අවශ්‍යයි. කෑම බීම අවශ්‍යයි. එතකොට අනිත් යම් අපේ ජීවිතේ පහසු පිණිස යම් දෙයක් ඇද ඒ දේවල් යම් ප්‍රමාණයකට අවශ්‍යයි. නමුත් අපිට හැමතිස්සෙම ජීවිතය පිළිබඳ ලොකු ඇටහීමක් තියෙන්න ඕන. මසුරු මල දුරු කළ සිතක් අපි හැමතිස්සෙම උපදව ගන්න ඕන. කුමක් නිසාද? මේ පරිහරණය කරන හැම දෙයක්ම අපි සුළු කාලයකින් අපි දාලා යනවා. ඒ නිසා මේ පරිහරණය කරන දේවල් මුල් කරගෙන අපේ දෘෂ්ටි සම්පත්තිය අපි විනාශ කරගත්තොත්, අපේ ආකල්ප සම්පatti, චිත්ත සම්පatti, සීල සම්පatti විනාශ කරගත්තොත් පරලොව බොහෝ කලක් අපිට ඉන්නේ පින්වත්නි දුගතියේ. ඒක තමයි අපේ ජීවිතයේ තියෙන ලොකුම භයානකම. මොකද මේ ජීවිතයේ අවුරුදු 50ක් වෙනුවෙන් 50ක සුවයක් වෙනුවෙන් අපි දෘෂ්ටි සම්පත්තිය විනාශ කරගත්තොත්, 50ක සුවයක් වෙනුවෙන් අපේ සීල සම්පත්තිය අපි වනස ගත්තොත්, අවුරුදු 50ක සුවයක් වෙනුවෙන් අපේ චිත්ත සම්පත්තිය අපි කෙලෙස ගත්තොත්, මේ සසරට අපි වැටෙනකොට බොහෝ කලක් අපි කල්ප ගණන් දුක් විඳින සසරට තමයි අපි එකතු වෙන්නේ පින්වත්නි. ඒ නිසා මේ ලැබුණු ජීවිතේ නිරතුරු මහන්සි ගන්න ඕන දෙයක් තමයි
තමන්ට සැබෑ පිළිසරණ දෙන, සැබෑ රැකවරණය දෙන, සැබෑ ආරක්ෂාව තමන්ගේ ජීවිතයට සලසන, දෙව් මිනිස් ලෝකයාට හිතසුව පිණිස සැබෑ විදියටම පවතින ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ අපේ හිතේ විශ්වාසය, පැහැදීම අපි නිරතුරු ගොඩනගන්න යම් ප්‍රමාණයකට යම් මහන්සියක් ගන්න ඕන පින්වත්නි. අපිට මෙතුවක්කල් සසරේ කරගන්න බැරි වෙච්ච දේ යන්නේ කාරණේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ අපේ හිතේ චිත්ත ප්‍රසාදයක්, විශ්වාසයක් අපට ගොඩනගා ගන්න බැරි වුණා. ඉතින් අද දවසේ මේ උතුම් මේ වස්සාන සදහම් දේශනා මාලාවේ මම ඔබට බුදුරජාණන් වහන්සේගේ උතුම් අවබෝධයෙන් සුන්දර දහම් බිඳක් දැන් මේ කියලා දෙන්නේ කුමක් පිණිසද? කුමක් පිණිසද? ඔබට මේ බුද්ධ පළවෙනි කාරණේ තමයි ඒ ආශ්චර්ය වූ අద్භූත වූ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ යම් ආකාරයේ පහන් සිතක් උපදවා ගැනීම පිණිස. දෙවෙනි කාරණේ තමයි ධර්ම ශ්‍රවණය කළ අපේ ජීවිතේට පුළුවන් ආකාරයෙන් අපි ටික අපේ ජීවිතේ භාග්‍යතුන් වහන්සේ වදාළ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් වන මේ ප්‍රතිපදාව යම් විදියක දියුණු කරගන්න අපි යම් මහන්සියක් ගන්න ඕන. ඉතින් මේ අද ඔබට කියලා දෙන මේ දේශනාව හරිම සුන්දරයි. බොහෝ දෙනෙක් පතන දේවල්, බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන දේවල්, බොහෝ දෙනෙක්ගේ හිතේ කැමැත්තක් තියෙන දේවල් උපදින ආකාරය පිළිබඳ, දියුණු කරගන්න ආකාරය පිළිබඳ හරි ලස්සන සුන්දර විග්‍රහයක් මේ දේශනාවේ තියෙනවා පින්වත්නි. මේ දේශනාවේ නම ආකාංකේය සූත්‍රය. ඒ දවස්වල සියල්ල දන්නා සියල්ල දකින අපගේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනය නම් වූ අනීපිටිතුමාගේ ආරාමේ. එදා බුදුරජාණන් වහන්සේ පින්වත් මහණනි කියලා භික්ෂු සංඝයා අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, සම්පන්න සීලා භික්කවේ විහෙරත. පින්වත් මහණනි, සිල්වත්ව වාසය කරන්න. සම්පන්න පාතිමොක්ඛා, පාතිමොක්ඛ සංවර සංඋතා විහෙරත. ආචාර ගෝචර සම්පන්න අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. සමාදාය සික්ඛත සික්ඛාපදේසු. පින්වත් මහණනි, සිල්වත්ව වාසය කරන්න. නිවන් මගට මුල් වන ශික්ෂාපද වලින් යුතුව වාසය කරන්න. පින්වත් මහණනි, නිවන් මගට මුල් වන ශික්ෂාපද සංවරයෙන් සංවර වෙන්න. පින්වත් මහණෙනි, යහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්ත වන්න. පින්වත් මහණෙනි, ඊ타ම කුඩා වරදී පවා බිය දකිමින් සමාදම් වී සිටින ශික්ෂාපද තුල හික්මෙන්න. පින්වත් මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එවන් උදාර සුන්දර කරුණක් දේශනා කරන්න ප්‍රධාන හේතුව උනේ මෙන්න මේ දේශනා පුරාවට ඒක විස්තර වෙනවා පින්වත්නි. ඒතර මේ සීල සම්පන්න බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හරියට පින්වත්නි යුද 70 වගේ. මේ සීලවත් වීම කියන කාරණේ යුද 70ක් පළඳින එකේ ප්‍රධාන අර්ථය තමයි කුමක්ද? බාහිරින් එන දැන් ඒ කාලේ නම් බුදුරජාණන් වහන්සේ කාලේ එතකොට මේ යුදෝපකරණ විදිහට දෙකක් තිබිච්ච දෙයක් තමයි. එතකොට මේ ඊතල, කඩු කිනිසි ඒව තමයි තිබ්බේ. ඒතර මේ දේවල් වලින් අනිත් පැත්තෙන් ප්‍රතිපහාර එනකොට මේ යකඩ වලින් හදපු ඔළුවේ ඉඳන් මේ ඉන දක්වාම පළඳිනපු 60ක් වගේ එකක් තිබිලා තියෙනවා. ඒතර ඒකට වදිනකොට අර යුද්ධෙට ගියපු කෙනාට හානි වෙන්නේ. හානිය අවම කරනවා. හානිය අවම කරනවා. ආනිතර මේ සීල සම්පන්න භවයේ තියෙන ආශ්චර්ය තමයි මේ සසරට වැටෙන මේ සත්වයාට රාගයෙන් හිත යටවෙන, ද්වේෂයෙන් මෝහයෙන් යටවෙන කෙලෙස් සතුරන් පහර දෙද්දී
ඔහුගේ සුවය, සැපය, මානසික සුවය ආරක්ෂා කළ දෙන්නේ කුමක් විසින්ද? කයේ වචනේ බොහෝ කලක් පුරා උපදවාගත්තු දමනය කියන කාරණේ හරි ආශ්චර්යයි පින්වත්නි. අන්න ඔහුට හිතසුව පිණිස පවතිනවා. සැපේ පිණිස පවතිනවා. බොහෝ කලක් තිස්සේ පුරුදු කරපු සීලය කෙලෙස් සතුරන් පහර දෙද්දි ඔහු දරාගෙන ඉන්නේ සසරේ දියුණු කරපු සීල සම්පත්තිය නම් වූ යුද හැට්ටේ විසින්. තව උපමාවක් තියෙනවා පින්වත්නි, මේ යුද්ධ මේ සීලය කියලා කියන්නේ බොහෝ දුර ගමනක් යන කෙනෙකුට රසවත් බත් මුලක් වගේ කියනවා. දැන් බොහෝ දුර ගමනක් යන කෙනාට නිරන්තරයෙන් ඇති වෙන එකනේ මහන්සිය කියන එක. ඒතර කායික මහන්සිය ඇති වෙච්ච ගමන් එයාට ගමනේ යන්න බෑ. තමන්ගේ ගමන කඩා කප්පල් වෙනවා. ගමන අඩපණ වෙනවා. ඒතර බලන්න මේ එන බොහෝ දුර ගමනක් යන කෙනාගේ ගමන කඩා කප්පල් වෙන්නේ කුමක් නිසාද? එයාගේ වෙහෙස මහන්සිය නිවන්න දෙයක් නැත්තම්. ඒ වගේ තමයි ජරා ව්‍යාධි මරණ දුකට වැටිලා සසරට වැටෙන සත්‍යයාගේ වෙහෙස සංසිඳවන්නේ සීල සම්පත්තිය විසින් පින්වත්නි. සීල සම්පත්තිය විසින්. වෙහෙසක් නැතුව මේ සසරේ යන්න කැමති කෙනා සීල සම්පත්තිය දිනු කරගන්න ඕන. ඒ වගේ සුන්දර උපමාවලින් සීලය කියන මහරහතන් වහන්සේ පින්වත්නි මේ සීලය විස්තර කළා. හරි ආශ්චර්යයි. අනිවන් උදාර සීලයක වටිනාකම තමයි සර්වඥයන් වහන්සේ දේශනා කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා ආකංකේයාචේ භික්ඛවේ භික්ඛු සබ්‍රාහ්මචාරීනම් පියෝචස්ස මනාපෝ ගරුභාවනීයෝ ചാති. යම් කිසි කෙනෙක් පින්වත් මහණෙනි කැමති නම් මම සබ්‍රාහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය කෙනෙක් වෙනවා කියලා හිතනවා නම්, කැමති කෙනෙක් වෙනවා කියලා හිතනවා නම්, ගරු බුහුමන් ලබන කෙනෙක් වෙනවා කියලා හිතනවා නම් මොකද වෙන්න ඕන? අන්න මේ භාග්‍යතුන් දේශනා කරනවා සීලේ ස්වේචස්ස පාරිපූර්ණකාරී සීලයමයි කියනවා. කයේ වචනේ සංවරයමයි කියන හදා ගන්න ඕන. එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයාටම තමන් ප්‍රියමනාප කෙනෙක් වෙන්න ආස නම් මොකද්ද කරගන්න ඕන? කයයි වචනයයි සංවර කරගන්න ඕන. කයයි වචනයයි දමනය කරගන්න ඕන. මේ කයයි වචනයයි සංවර කෙනාගේ කයයි වචනයයි දමනය වෙච්ච කෙනාට මොකද වෙන්නේ? අන්න මේ බාහිර ලෝකී පිරිසකින් ප්‍රියමනාප බව හිමි වෙනවා. එහෙනම් බාහිර ලෝකයේ සියලු අයගේ සිත්වල ප්‍රියමනාප බවක් උපදින්න නම් ඔහු සීලයම රකින්න ඕන කියනවා. අජ්ජත්තං චේතෝ සමත මනුයුත්තෝ. ඒ විතරක් නෙමෙයි කියනවා ඇහෙන් රූප දැකලා කැළඹෙන ලෝකී ඇහෙන් රූප දැකලා තමන්ගේ ආධ්‍යාත්මික කැළඹෙන්න දෙන්නේ. කනින් ශබ්ද අහලා කැළඹෙන ලෝකී කැළඹෙන්න දෙන්නේ. නාසයෙන් ගඳ සුවඳ විඳලා කැළඹෙන ලෝකී, දිවෙන් රස විඳලා කැළඹෙන ලෝකී, කයෙන් පහස විඳලා කැළඹෙන ලෝකී මේ ආධ්‍යාත්මික කැළඹෙන්න දෙන්නේ. සැලෙන්න දෙන්නේ. අන්නේ විදිහට ඒකට කියනවා මේ ආධ්‍යාත්ම හිත ඇතුළු සංසිඳවනවා කියලා කියනවා. හිත සංසිඳවන්න ඕන කියනවා. ඊට අමතරව යාගේ ජීවිතයේ හෝ ආහාරයේ මාත්‍රා පුරුදු කරමින් හිත දමනය කරනවා. නිදිවරන්න හුරු වෙමින් හිත දමනය කරනවා. නීවරණ ධර්මයන්ගෙන් හිත නිදහස් කරවමින් හිත දමනය කරනවා. මේ විදිහට හිත දමනය කර කර සමාධි නිමිත්තක් ඔහු හිතේ උපදව ගන්න මහන්සි ගන්නවා. අන්න දෙව් මිනිස් ලෝකයා අතර එතකොට ඔහු ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා පින්වත්නි. හරි ආශ්චර්යයි. ඊළඟට දේශනා කළ බුදුරජාණන් වහන්සේ අනිරාජ කතජ්ජානෝ. ඒ වගේම තමයි ඔහු මේ හිතේ සමාධිමත් කරලා හිතේ ධාන බලයක් ඇති කරනවා. විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. මොකද වෙන්නේ? ඔහු මේ විතක් මේ
යම් කුසල සිතිවිල්ලක් හිත කායිකවත් යා මානසිකවත් විවේකයක් ඇති කරගෙන හිත ඇතුලේ ඉෂ්ඨකාන්ත මනාප රූප ශබ්ද ගන්ධ රස පහස පිළිබඳ හිත ඇතුලේ වැළඳගෙන ඒ වගේ ඔස්සේ හිත යන ස්වභාවයක් තියෙනවා නම් අන්න එකට කියනවා සංකප්ප රාගය කියලා. අන්නේ ස්වභාවය හිතෙන් අයින් කරනවා. ඒ මුල් වෙලා හට ගන්න හිතේ අකුසල් නැත්නම් ඒ අකුසලුත් හිතෙන් අයින් කරනවා. අයින් කරවල පින්වත්නි හිතේ ඇති කර ගන්නවා කුමක්ද? හිතේ පළවෙනි ධානය උපදව ගන්නවා. ආන්නේකින් බැහැර නොවි වාසය කරනවා කියනවා. බැහැර නොවි වාසය කරනවා කියනවා. ඒ වගේම විස්තර කරනවා විපස්සනාය සමන්නාගතෝ. ඒ වගේ ඊළඟ කාරණේ තමයි විදර්ශනාව දියුණු කරන්න මහන්සි ගන්නවා. ඔහු මේ ඇස කන නාසය දිවකය මනස යථා ස්වභාවය මේ හිතට සිහි කරලා දෙනවා. අපි හැමතිස්සෙම කරන්නේ තමන්ගේ හිතට තමන් සිහි කරලා දීම කරවන්නේ පින්වත්නි. මොකද ඒකට හේතුව අපි දැන් අපි නොදන්න කෙනෙකුට දරුවෙකුට වේවා තරුණ කෙනෙකුට වේවා යම් දෙයක් පිළිබඳ වැටහීමක් නැත්නම් එයාට කොහොමද කරන්නේ? අපි එයාගේ හිතට තමයි ඒක තේරුම් කරලා දෙන්නේ. කලබල නැතුව අපි එතකොට ඒ කෙනාට ගරහන්න ගියොත්, නිඳා කරන්න ගියොත්, අවලාද කරන්න ගියොත් ඒක එයාගෙන හිත පිළිගන්නේ නැහැ. අපි ඒ කෙනාට කරුණු සහිතව පැහැදිලි කරලා දෙන්න මහන්සි ගන්නවා. ආන් මේ වගේ දෙයක් අපි අපේ හිතට අපි කරගන්න ඕන. කොහොමද? තමන්ගේ හිතට තමන්ට මේ ආයේ තමන්ගේ ඇස පිළිබඳ තමන්ගේ හිතට අවබෝධයක් නැහැ පින්වත්. ඒතර මොකද කරන්න ඕන? තමන්ගේ හිතට තමන් තේරුම් කරලා දෙන්න ඕන. මේ ඇස අනිත්‍යයි. මේ ඇස හැදලා තියෙන මේ ක්‍රමේ නාම රූප ප්‍රත්‍යයෙන්. ඉතින් මේ සතර මහා ධාතු කොටසත් අනිත්‍ය වෙලා යනවා. ඒ වගේම ඇහි ස්පර්ශයෙන් යමක් විඳිනවා නම් ඒ විඳීම වෙනස් වෙන එකක්. ඇහි ස්පර්ශයෙන් හඳුන ගන්න දේවල් වෙනස් වෙනවා. ඇහි ස්පර්ශයෙන් උපදින චේතනා වෙනස් වෙනවා. ඒ ඇහි රූපයි විඥාන එකතු වුණා නම් ඒක වෙනස් වෙනවා. ඒ වගේම තමයි මානසිකාරය වෙනස් වෙලා යන දෙයක් කියලා හැමතිස්සෙම හිතට තේරුම් කරලා දෙන්න ඕන. මෙහෙම තේරුම් කරලා දෙනකොට පින්වත්නි ඒක තමයි මේ ලෝක යථාර්ථය. ඒක තමයි මේ ලෝකේ සත්‍ය. මේ පංච උපාදානස්කන්ධ වශයෙන් නම් ඒකින මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ හිතට තේරුම් කරලා දෙනවා. පටිච්චසමුප්පාද වශයෙන් විමසන්න පුරුදු වෙච්ච කෙනා පටිච්චසමුප්පාද වශයෙන් මේ හිතට තේරුම් කරලා දෙනවා. ධාතු වශයෙන් සිහි කරන්න පුරුදු වෙච්ච කෙනා ඒ විදිහට හිතට සිහි කරලා දෙනවා. අන්න හිතට තේරුම් කරලා දෙනකොට මේ හිතේ යම් වැටහීමක් ඇති වෙලා තේරුම් ගන්න දවසක් එනවා. අන්න එදාට තමයි තමන්ගේ හිතට සැනසීම ඇති වෙන්න පටන් ගන්නෙ. අන්න මේ කාරණේ මෙන්න මේ කාරණා ටික පුරුදු කරනකොට එතකොට මොනවද පින්වත් මේ කාරණා ටික? පළවෙනි කාරණේ තමයි සීලය පුරුදු කරනවා. දෙවෙනි කාරණේ තමයි ආධ්‍යාත්මී සමතේ සමාධිමත් බව ඇති කරනවා, සංසිඳවනවා. ඊළඟ කාරණේ තමයි ධානයක් පුරුදු කරව ගන්නවා. ඊළඟ කාරණේ තමයි විදර්ශනාව වඩනවා. අනික් කාරණේ තමයි කොහොමද? ඊළඟ ලස්සන වචන කියනවා බ්‍රූහේතා ශුන්‍යාගාරාණ. ඒ කිනා නිතර ශුන්‍යාගාරයේ ඇලී වාසය කරන්න පුරුදු වෙනවා පින්වත්නි. ශුන්‍යාගාරයේ ඇලී වාසය කරන්න පුරුදු වෙනවා. ශුන්‍යාගාරය කියලා කියන්නේ හිස් තැන්වල, හුදකලා තැන්වල ඇලී වාසය කරන ඔහු හිත පුරුදු කරනවා. මෙන්න මේ කාරණා ටික පුරුදු කරනකොට හරි ආශ්චර්යයි පින්වත්නි. දෙව් මිනිස් ලෝකයා අතර තමන් ප්‍රියමනාප කෙනෙක් වෙන්න ආස නම් මෙන්න මේ කාරණා පහ දියුණු කර වාසය කරන්න. ඒතර දෙව් මිනිස් ලෝකයාට තමන් ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා පින්වත්නි. දෙව් මිනිස් ලෝකයා අතර තමන් ප්‍රියමනාප වෙනවා. මොකද මේ ලෝකේ බොහෝ දෙනෙක් ආසයි අනිත් අයට ප්‍රියමනාප කෙනෙක් වෙන්න. අනිත් අයට ප්‍රියමනාප කෙනෙක් වෙන්න ආසයි. එහෙනම් ප්‍රියමනාප වෙන්න ආස කෙනා කොහොමද කරන්න ඕන? සීල සම්පත්තිය වඩන්න ඕන. හිත සංසිඳවන්න ඕන. ධානයක් හිතේ උපදව ගන්න මහන්සි ගන්න ඕන. ඊළඟ කාරණේ කුමක්ද? විදර්ශනා වඩන්න ඕන. ඊළඟ කාරණේ තමයි කුමක්ද? මේ හුදකලා වාසය පුරුදු කර ගන්නකොට මොකද වෙන්නේ? අන්න වූ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට එකට ඉන්න පිරිසට
ටික ටික ඒ කෙනා ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කළා ඒ වගේම පින්වත් මහණෙනි, භික්ෂුව කැමති නම්, යම් කෙනෙක් කැමති නම් මම දැහැමි ලෙස ධාර්මිකවම සිවුරු ලබන කෙනෙක් වෙනවා කියලා, ධාර්මිකව පිණ්ඩපාතය ලබන කෙනෙක් වෙනවා කියලා හිතනවා නම්, ධාර්මිකව ගිලම්පස ආදිය ලබන කෙනෙක් වෙනවා කියලා හිතනවා නම් මොකද වෙන්න ඕන? සිව්පසය ලබන කෙනෙක් වෙන්න ඕන, ආමිසය ලබන කෙනෙක් වෙනවා ධාර්මිකව. අන්න භාග්‍යතුන් දේශනා කළා යාට කුමක්ද? පින්වත් මහණනි, සීලය පුරුදු කරන්න. හරි පුදුමයි පින්වත්නි. සියලු භෞතික දේ අතහැරලා, මොකද ඒකට හේතුව බාහිර ලෝකයා පුරුදු වෙලා ඉන්නේ. Taman දෙව් මේ බාහිර ලෝකයාට ප්‍රියමනාප වෙන්න පුරුදු වෙලා ඉන්නේ කුමකින්ද? සමහරලාට ආමිෂයෙන් අනුග්‍රහ කරලා. තමනුත් ආමිෂය උපදවාගෙන ආමිෂය අනුග්‍රහ කළා තමයි ප්‍රියමනාප වෙනවා කියලා හිතන්නේ. එහෙමත් ප්‍රියමනාප වෙන අවස්ථා සමහර තැන්වල දේශනාවල විස්තර කරනවා. නමුත් බලන්න හරි ආශ්චර්යයි. ආධ්‍යාත්මික ගුණයකින්ම සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරනවා පින්වත්නි, හරි ආශ්චර්යයි. ප්‍රියමනාප කෙනෙක් වෙන්න පුළුවන්. කයේ වචනේ සංවරයෙන් මානසික උපදින ගුණධර්ම වලින් දෙව් මිනිස් ලෝකයා අතර ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, දැහැමිව ධාර්මිකවම පිණ්ඩපාත ලබන කෙනෙක් වෙන්න පුළුවන්. ධාර්මිකව සේනාසන ලබන කෙනෙක් වෙන්න පුළුවන්. ධාර්මිකව පිණ්ඩපාත සේනාසන ගිලම්පස බේතේත් ලබන කෙනෙක් වෙන්න පුළුවන්. කුමකින්ද? තමන් සිල්වත් වෙනකොට, තමන් හිත දැහැන්ගත කරනකොට, තමන් හුදකලාව පුරුදු කරනකොට හරි ආශ්චර්යයි. මෙන්න මේ පුණ්‍ය බලයකුත් නිර්මාණය වෙලා, තමන් විදර්ශනා වඩනකොට, හිත සංසිඳවනකොට, ධානයක් හිතේ පුරුදු කරනකොට තමන්ට පිණ්ඩපාත සේනාසන ගිලම්පස දැහැමිව ලැබෙනවා, ධාර්මිකව ලැබෙනවා. ඊළඟට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම පින්වත් මහණෙනි, භික්ෂුව කැමති නම් මම සදහැවතුන්ගෙන් ලැබෙන සිවුරු, පිණ්ඩපාත, කුටි, ගිලම්පස ආදිය පාවිච්චි කරනවා. ඉතින් ඔවුන්ගේ පූජාවන් මහත්ඵල වෙනව නම් හොඳයි කියලා හිතවනවා නම් මොකද්ද කරන්න තියෙන්නේ? ඔහුට කරන්න තියෙන්නේ පින්වත්නි සීල සම්පත්තිය හදාගන්න එක. හරි පුදුමයි. ඔහුට තියෙන්නේ කුමක්ද? එයාගේ ජීවිතේ සිත සමාධිමත් කරන්න මහන්සි කරන, සංසිඳවන්න මහන්සි ගන්න එක. ධානයක් ඇති කරන්න මහන්සි ගන්න එක. ඒ වගේම තමයි විදර්ශනා පුරුදු කරන එක. ඒ වගේම තමයි හුදකලා වාසයේ ටික ටික යාගේ ජීවිතේ දියුණු කරන්න මහන්සි ගන්න එක. මෙන්න මේ දේවල් පුරුදු කරගන්න ඕන. ඒ දේවල් පුරුදු කරනකොට එයාගේ ජීවිතේ මොකද වෙන්නේ? තමන්ට යම් කෙනෙක් යම් සිව්පසයක් පූජා කරනවද මහත්ඵල මහානිසංස වෙනවා පින්වත්නි. හරි ආශ්චර්යයි. සියල්ල දන්නා සියල්ල දකිනා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ විසරද ඥානයන් මත පිහිටා, සියල්ල දන්නා සියල්ල දකිනා සම්බුදුරජාණන් දසබල ඥානයන් මත පිහිටා හරි අසිරිමත්, හරිම ආශ්චර්යයි, හරිම අద్භූතයි පින්වත්නි. භාග්‍යතුන් වහන්සේ මේ අවබෝධ කරන්නේ පරම සත්‍ය, මේ ලෝකේ පරම සත්‍ය මේ අවබෝධ කරගන්න. ඊළඟ දේශනා කරන මහණෙනි, යම් කිසි භික්ෂුවක් කැමති නම් මිය පරලොව ගිහින් සිටින මගේ නෑදෑයෝ මා ගැන පැහැදුණු සිතින්නම් සිහි කරන්නේ, ඒ උදවියගේ සිහි කිරීම තුළ පිනක් උපදිනව නම්, ඒ සිහි කිරීම පවා මහත්ඵල මහානිසංස වෙනව නම්, ඒ විදියට මං කොහොමද ඉන්න ඕන කියලා හිතනව නම් කුමක්ද කරන් තියෙන්නේ? සීල සම්පත්තිය වඩන්න ඕන පින්වත්නි. යම් කිසි කෙනෙක් ගැන අපි සිහි කරද්දිම අපි ගැන යම් කෙනෙක් සිහි කරනකොට මොකද වෙන්නේ?
මහත්ඵල මහානිසංස පින් උපදිනවා අපි සීලවන්ත නම්. මහත්ඵල මහානිසංස පින් උපදිනවා අපි හිත සංසිඳවනවා නම්. මහත්ඵල මහානිසංස පින් උපදිනවා අපි ධානය වඩනකොට. මහත්ඵල මහානිසංස පින් උපදිනවා අපි විදර්ශනා පුරුදු කරනකොට. මහත්ඵල මහානිසංස පින් උපදිනවා පින්වත්නි අපි හුදකලා වාසයේ ටික ටික හුරු කර ගන්නකොට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ වගේම පින්වත් මහන්නේ යම් භික්ෂුවක් කැමති නම් භාවනා දැන් හොන්න හිත භාවනා කරන්න මහන්සි ගන්නවා. 아무ත් භාවනාවේ හිත ඇලෙන්නේ නැහැ. කුසල් වඩන්න මහන්සි ගන්නවා. කුසලයේ හිත ඇලෙන්නේ නැහැ. ඒ වගේම එයාගේ ජීවිතේ මේ කාම අරමුණු වලට තමන්ගේ හිත හරි මේ කෑදරයි. ඒ කාම අරමුණු වලින් හිත ඈත් කරන්න මහන්සි ගන්නවා. කාමයට තියෙන කැමැත්ත පාලනය කරන්න කැමතියි. භාවනාවේ ඇල්ම වැඩි කරන්න කැමතියි. එතකොට අන්න එහෙම හිතන කෙනෙක් නම් භාවනාවට කුසල් වඩන්න යහපත් සිතිවිලි හිතන්න වැඩිපුර කැමැත්තක් ඇති කරන්න නම් කම් සැපයට තියෙන ඇල්ම අඩු කරන්න නම් එයා මොකද කරන්න ඕන? ආන්නේ කෙනා එයාගේ ජීවිතේ සීල සම්පත්තියමයි වඩන්න ඕන කියනවා. හිත සංසිඳවන්නමයි කියන ඕන. ඒ වගේම තමයි ඒ කෙනා කුමද්ද ධානය වැඩිමයි තිනු කල යුත්තේ. විදර්ශනා වැඩිමයි කියන කල යුත්තේ. ඒ වගේම හුදකලා වාසයමයි කියන දියුණු කරන්න ඕන. ඒ දේවල් දියුණු කරනකොට මොකද වෙන්නේ? තමන්ගේ හිතේ අර කුසල් දහම් වලට නොඇලෙන ගතියක් තිබ්බනම් අන්න එක නැති වෙලා යනවා. තමන්ගේ හිතේ කාමයට බලවත් ඇල්ම තිබ්බනම් අන්නේ ස්වභාවය නැති වෙලා යනවා. භාවනාවට ඇල්ම ඇති වෙන්න පටන් ගන්න. කුසල් දහම් වඩන්න ඇල්ම ඇති වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි කාමයට තමන්ගේ හිතේ ඇල්ම අඩු වෙලා තමන්ගේ හිත දමනය වෙන්න පටන් ගන්නවා. හරි ආශ්චර්යයි. හරි ආශ්චර්යයි පින්වත්නි. ඒ වගේම පින්වත් මහන්නි භික්ෂුවක් කැමති නම් බය බිරාන්ත වෙන බිහිසුණු අරමුණු පාලනය කරන කෙනෙක් වෙනවා කියලා හිතනවා නම් මේ හිතේ තියෙනවා හිත හැමතිස්සෙම පොඩි දේ නැත්තම් හිත බයටපත් වෙන ගතිය තියෙනවා. බිරාන්ත වෙන ගතිය තියෙනවා. අනේ බයටපත් වෙන ගතිය ඒ බිරාන්ත වෙන ස්වභාවය යම් කිසි කෙනෙක් පාලනය කරන්න කැමති නම් නැති කරන්න කැමති නම් මම මේ බිහිසුණු අරමුණු වලට යට වෙන්නේ නැහැ කියලා හිතනවා නම් බිහිසුණු අරමුණු හට ගන්නකොට මම ඒවා නැති කළ දානවා කියලා හිතනවා නම් කිසිම බිහිසුණු අරමුණකට සැලෙන්නේ නැති හිතක් හදා ගන්න කැමති නම් බුදුරජාණන් දේශනා කළා සීල සම්පත්තිය වඩන්න පින්වත් මහණෙනි. සීල සම්පත්තිය හොඳට පුරුදු කරගන්න. ඒ වගේම තමයි හිත සංසිඳවන්න පින්වත් මහණෙනි. ඒ වගේම තමයි ධානයක් හිතේ ඇති කරගන්න පින්වත් මහණෙනි. විදර්ශනා පුරුදු කරගන්න පින්වත් මහණෙනි. ඒ විතරක් නෙමෙයි කුමක්ද? හුදකලා වාසය පුරුදු කර ඉන්න පින්වත් මහණෙනි. මේ දේවල් පුරුදු කරනකොට පින්වත් මහණෙනි මේ බය බිරාන්ත වෙන අරමුණු ඉදිරියේ සැලෙන්නේ නැති හිතක් හදන්න පුළුවන් පින්වත් මහණෙනි. බය බිරාන්ත වෙන එකට තියෙන ප්‍රධාන විසඳුම මේක තමයි. බය බිරාන්ත නොවී ඉන්න හිතක් හදන්න නම් කිසිම අරමුණක් ඉදිරියේදී බය නොවෙන පලා නොවන හිතක් හදන්න නම් කුමක්ද කරන්න ඕන? සීල සම්පත්තිය වඩනු, සංසිඳවීම පුරුදු කරනු, ධානයක් වඩන්න ඕන, විදර්ශනා වඩන්න ඕන, හුදකලා වාසය ටික ටික යාගේ ජීවිතේ හුරු කර ගන්න ඕන. අන්නේ විදියට පුරුදු කරද්දී එයාගේ හිත කිසි අරමුණකට බයින් වෙලෙන්නේ නැහැ. බයින් වෙලින් නැතුව යනවා. කිසිම බිහිසුණු අරමුණකට එයාගේ හිත යට වෙන්නේ. හරි ආශ්චර්යයි පින්වත්නි. ඒ වගේම පින්වත් මහණෙනි
භික්ෂුව කැමති නම් ධාන 4 මං සුවසේ ඇති කරගන්න ඕන කියලා හිතනවා නම් ඒ වගේම තමයි රූප ධාන වේවා අරූප ධාන වේවා. ඒ වගේම රූප ධාන ඉක්මවා ගිහපු අරූප ධාන ඇති කරගන්න ඕන කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් අන්න කුමක්ද එයා කරන්න ඕන? ඒකේ නා කල යුත්තේ තමයි සීලස්වේ චස්ස පාරිපූර්ණකාරී අජ්ජත්තං චේතෝ සමත මනුයුත්තෝ ඒ වගේම තමයි අනිරාකතඥානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රූහේතා ශුඤ්ඤාගාරාණ. මොකද කරන් තියෙන්නේ උට? සීලය, ඔහුගේ සීලය පරිපූර්ණ කරගන්නවා. ඒ වගේම තමයි හිතේ සංසිඳීම බලවත් කරගන්නවා. ඒ වගේම තමයි ධානයෙන් බැහැර නොවීන මහන්සි ගන්නවා. ඒ වගේම විදර්ශනාව ඔහුගේ ජීවිතේ ටික ටික හුරු කරගන්නවා. ඒ වගේම තමයි හුදකලා වාසය ඔහුගේ ජීවිතේ ටික ටික පුරුදු කරගන්න මහන්සි ගන්නවා. එතන මොකද වෙන්නේ? ඔහුගේ ධානය උපදව ගන්නවා කියන එක පළවෙනි ධානය වේවා, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධානය වේවා, අරූප ධානය වේවා, පහසුවෙන් නිදුකින් සුවසේ උපදවා ගැනීම භාග්‍ය ඔහුට උදා වෙන්නේ මෙන්න මේ කියන කරුණු පහත් එක්කයි. ඒ වගේම පින්වත් මහණෙනි, භික්ෂුවක් කැමති නම් සංයෝජන 3ක් නැති කරලා මම සෝතාපන්න වෙනවා කියලා කෙනෙක් හිතනව නම්, ඒ වගේම ආයේ කවදාවත් මම අපායේ නම් උපදින්නේ කියලා හිතනව නම්, මං ස්ථීරව නිවන් අවබෝධ කරනවා කියලා හිතනව නම්, ආන් ඒක නා කරගන්න ඕන දේ කුමක්ද? එතකොට සීලය සම්පූර්ණ කරගන්න ඕන. ඒ වගේ මෙයාගේ ජීවිතය ඔහු මහන්සි ගන්න ඕන, හිත සංසිඳවන්න මහන්සි ගන්න ඕන. ඒ වගේම ඔහුගේ ජීවිතය ඔහු මහන්සි ගන්න ඕන ධානයක් හිතේ උපදව ගන්න. විදර්ශනාව ටික ටික එයාගේ ජීවිතේ හුරු කරගන්න. ඒ වගේම තමයි කුමක්ද? හුදකලා වාසය ටික ටික එයාගේ ජීවිතේ දියුණු කරගන්න මහන්සි ගන්න ඕන. දැන් බලන්න හරි ආශ්චර්යයි පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ නොවෙන්නට මේ බුදු සසුනක් තුල මේ සියලු ප්‍රතිලාභ ලබන කෙනෙක් වෙන්න හැකියාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ නමගේ අවබෝධයක් මේ දෙව් මිනිස් ලෝකයට නැත්තම්, ඉතින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අසංකේය කල්ප 4කුත් කල්ප ලක්ෂයක් පුරාවට පාරමී ගුණ පුරලා මේ මනුලොවට ඇවිල්ලා හරි ආශ්චර්යයි. මේ දෙව් මිනිස් ලෝකයාට නිදුකින් සුවසේ පහසුවෙන් තථාගතයන් වහන්සේ සම්බුදු බව ලබන්න ජරා ව්‍යාධි මරණ වැළඳ ගනිමින් අසංකේය කල්ප ගණන් මේ සසරට වැටෙද්දී හරි ආශ්චර්යයි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක ජනී ජනයාට නිදුකින් සුවසේ පහසුවෙන් ඒ උතුම් ප්‍රතිලාභයන් මානසික වශයෙන් වේවා කායික වශයෙන් වේවා ලබන ප්‍රතිලාභයන් සැපේ පිණිස සුවය පිණිස පහසුව පිණිස පවතින දේවල් ඉක්මනින් මේ ජීවිතයේදීම ලබා ගන්න ප්‍රතිපදාවක් අත්දැකලා දෙව් මිනිස් ලෝකයට දේශනා කරන මේක තමයි පරම සත්‍ය පින්වත්නි. මේ සත්‍ය තුල හිත පිහිටව ගන්නයි අපිට දුෂ්කර. ඒ ශ්‍රද්ධාව හිතේ ඇති කරගන්නයි අපිට දුෂ්කර. ඒ ශ්‍රද්ධාව හිතේ ජනිත කරගන්න යම් කිසි කෙනෙකුගේ හිතේ මේ ශ්‍රද්ධාව ජනිත වුණොත් ආන්නේ කෙනාට නිවන් මඟ විවර වෙන්නේ එතන ඉඳලා. ඒ නිසා මේ නිවන් මඟ විවර වෙන ආකාරය පිළිබඳව ඔබ හොඳට තේරුම් ගන්න. ඒත් දැන් සමහර අය කියනවා මේ ධමී සූත්‍ර දේශනා කියවලා අධ්‍යයනය කළා මේ වගේ ධර්මය අවබෝධ කරන්න බෑ කියලා. ඒත් බලන්න එහෙම යම් ප්‍රකාශයක් යම් කෙනෙක් කරනව නම් ඒ කෙනා බුදුරජාණන් වහන්සේගේ විසරද ඥාන තුල පිහිටා දසබල ඥාන තුල පිහිටනා මේ දෙව් මිනිස් ලෝකයාට මේ ප්‍රවර්තනය කරන දහමට ඔහු නිග්‍රහ කරන කෙනෙක්. ඒ බුදුරජාණන් වහන්සේගේ සිව් විසරද ඥාන වලට අභියෝග කරන කෙනෙක්. දසබල ඥාන වලට අභියෝග කරන කෙනෙක්. මහා පෞරස් කරගන්න කෙනෙක්. ඒ නිසා මේ වගේ බොළඳ ප්‍රකාශය
කරලා පෞරස් කරගන්න කෙනෙක් වෙන්න එපා පින්වත්නි. ඒ නිසා ඔබ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සරණ කරගන්න. එකිනෙක කෙනා සීල සම්පන්න වුණාට ඒ කෙනා යම් දැනුමක් ඇති කරගත්තට ඒ දැනුම මත පිහිටා සීලය මත පිහිටා ඒගොල්ලන්ගේ ජීවිතයේ තියෙන වැටහීම ප්‍රඥාව හරි අල්ප මාත්‍රයි. ආන්නේකයි බුදුරජාණන් දේශනා කළේ සද්ධාති තථාගතස්ස බෝධින් කියලා. අපි යම් කෙනෙක්ගේ අවබෝධය සරණ යනවා නම් අපි සරණ යා යුත්තේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධ තමයි සරණ යා යුත්තේ. කුමක් නිසාද ඒ අවබෝධයෙන් පමණයි අපට නිෂ්ඨාවට පත් කරන උදාල පිළිසරණක් තියෙන්නේ. නිෂ්ඨාවට පත් කරන උදාර පිළිසරණක් ලැබෙන්නේ ආන්ගේ අවබෝධයෙන් පමණයි. ඉතින් ඒ නිසා මේ අවබෝධය ගැන හැමතිස්සෙම හිත නිසැක කරගන්න, සැක සංකා නැති කරගන්න, බාහිර ලෝකයාගේ මතවාද අදහස් වල එල්බිලා බුදුරජාණන් වහන්සේගේ දසබල විසරද ඥාන වලට පහර ගහන කෙනෙක් වෙන්න එපා. දැන් බලන්න මේ කෙනෙක් සතර පායට නොවැටි ඉන්න නම් එයාට පුරුදු කරන්න කියන්නේ මොකද්ද? සීල සම්පත්තිය. හිතේ සමාධිය දියුණු කරන්න කියනවා. මේ සමාධිය දියුණු කරන විදිහ හරි ලස්සනට පැහැදිලි කරනවා. ඉන්ද්‍රිය දමනේ, ආහාරේ මාත්‍රා පුරුදු කරනවා. නිදිවැරි ඇරීම පුරුදු කරනවා. නීවරණ සංසිඳවන්න මහන්සි ගන්නවා. එතකොට හිත සංසිඳනවා. ඊට පස්සේ කෙනාට ධානයක් උපදවන්න කියනවා. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය උපදවගෙන බැහැර නොවි ඉන්න කියනවා. ඒ විතරක් නෙමෙයි. ඔහුට උපදව ගන්න කියන කුමක්ද? හුදකලා වාසය පුරුදු කරන්න කියනවා. ඒ විතරක් නෙමෙයි. විදර්ශනාව හුරු කරන්න කියනවා. විදර්ශනාව. ඒ වගේම ඊට පස්සේ බුදුරජාණන් දේශනා පින්වත් මහණනි භික්ෂුවක් කැමති නම් මම සංයෝජන තුනක් නැති කළ රාග දේශ මොහ තුනී කරලා සකදාගාමී කෙනෙක් වෙනවා කියලා හිතනවා නම් ඒක කොහොමද පුරුදු කරගන්න ඕන? ඔය කියන කරුණු පහ. ඒ වගේම යම් කිසි කෙනෙක් කැමති නම් ඕරම්භාගීය සංයෝජන පහ නැති කරලා දාලා අනාගාමී කෙනෙක් වෙනවා කියලා හිතනවා නම් කුමක්ද ඒත් නැති කරන්න ඕන? සීල සම්පත්තිය පුරුදු කරන්න ඕන. හිතේ සමය සංසිඳීම් පුරුදු කරන්න ඕන. ධ්‍යාන 4 පුරුදු කරගන්න ඕන. විදර්ශනා පුරුදු කරගන්න ඕන. උදකලා වාසය ටික ටික එයාගේ ජීවිතේ සම්පූර්ණ කරගන්න මහන්සි ගන්න ඕන. ඒ දේවල් දිනු කරනකොට තමයි ආන්නේ කිනාට රැකවරණේ තියෙන්නේ. ඊට පස්සේ විස්තර කරන බුදුරජාණන් පින්වත් මහණනි යම් කෙනෙක් කැමති නම් මම නොඑක් ආකාරයෙන් එරදි බල ලබා ගන්නවා කියලා හිතනවා නම් තනියම ඉඳගෙන බොහෝ දෙනෙක් වගේ පේන සලස්වනවා කියලා හිතනවා නම් බොහෝ දෙනෙක් වගේ පේනලා තනියම ඉන්න මෙහෙම හිතනවා නම් බිත්ති වලින් තාප්ප වලින් ගොඩනැගිලි වලින් පිටතට ආකාශය යනවා වගේ ඒවායේ නොවැදී යන කෙනෙක් වෙනවා කියලා හිතනවා නම් වතුරේ වගේ ජලයේ මත ඇවිදගෙන යන කෙනෙක් කියලා හිතනවා නම් මේ 이르දි ප්‍රාතිහාර පින්වත් හරි ආශ්චර්යයි. ඒතර සර්වඥයන් වහන්සේ උපදවගත්තු දේවල් මේ. සර්වඥයන් වහන්සේගේ තථාගත ශ්‍රාවකයෝ මේ දේවල් බුද්ධ ශාසනය උපදවගෙන වාසය කළා. නේද? අද සමහර අය කියන මේ 이르දි බල කියලා දෙයක් නැහැ කියලා. බලන්නේ පටු සිතකින් මේ දොඩන විප්‍රකාර. හරි පුදුමයි. දැන් Tamante යම් දෙයක් උපදව ගන්න බැරි නම් ඒ 이르දි ප්‍රාතිහාර කියන දේ අසත්‍යයක් කියලා කතා කරනවා නම් ආන්නේක අධර්මයක් එතකොට. ඒක මේ අසත්පුරුෂකම නිසා මිත්‍යා දෘෂ්ටිය නිසා ඇති වෙන දෙයක් ඒක. ඊළඟට ඒ වගේ නොවැදී යන කෙනෙක් වෙනවා. වතුරේ වගේ පොළවේ කිමිදී වෙන තැනකින් මතුවෙන කෙනෙක් වෙනවා. පොළවේ ඇවිදිනවා වගේ ජලයේ මත ඇවිදගෙන යන කෙනෙක් වෙනවා. ඒ වගේම පින්වත් මහණනි මම පළඟක් බැඳගෙන අහසින් යනවා වගේ අහසින් යනවා කුරුල්ලෙක් වගේ අහසින් යන කෙනෙක් වෙනවා. මෙතරම් බල සම්පන්න මහානුභාව ඇති ඉරුසඳු දෙකම මං අතින් පිරිමදිනවා කියලා හිතනවා නම් බ්‍රහ්ම ලෝකයට යනකම මේ ජීවිතේ හැම දෙයක්ම මම වසන් කරගන්නවා කියලා හිතනවා නම් මොකද්ද කරගන්න ඕන? සීල සම්පත්තිය වඩන්න පින්වත්නි. සීල සම්පත්තිය වඩනකොට ඒසා මහා බලයක් අපේ ජීවිතය තුළ ගොඩනැගෙනවා. ඒකයි මේ සීල සම්පත්තිය මේ බාහිර ලෝකෙ නොපෙනෙන ලෝක වලින් බාධා එන්නේ.
අනිත් ලෝකයා ඉක්මවා යන්න පුළුවන් සීල සම්පත්තියට. අනිත් ලෝකයා ඉක්මවා යන්න පුළුවන් හිතේ සංසිඳීමට. අනිත් ලෝකයා ඉක්මවා යන්න පුළුවන් විදර්ශනාවට. බාහිර සියලු ලෝකයා සියලු දේවල් ඉක්මවා යන්න පුළුවන් ධානයට. ඒ සියල්ල ඉක්මවා යන්න පුළුවන් හුදකලා වාසයට ඉක්මවා යන්න පුළුවන් පින්වත්නි. හරි ආශ්චර්යයි. හරිම ආශ්චර්යයි. ඊළඟට බුදුරජාණන් දේශනා කළා ඒ වගේම පින්වත් මහණෙනි යම් කිසි කෙනෙක් හිතනවා කියනවා කුමක්ද? මේ සාමාන්‍ය මිනිසුන්ට පේන්නේ නැති දේවල් දෙවියන්ට පෙනෙන ඒවට කියන සාමාන්‍ය ශ්‍රවණපත ඉක්මවා ගියපු ඒ සාමාන්‍ය ශ්‍රවණේ ඉක්මවා ගියපු දිව්‍ය ශ්‍රවණේ සාමාන්‍ය නේත්‍රපතයට පේන දේවල් ඉක්මවාගේ දිව්‍ය නේත්‍රය උපදව ගන්න ඕන කියලා හිතනවා නම් ඒ කියනට නිදුකින් පහසුවෙන් සුවසේ උපදවා ගන්න පුළුවන් කියන කුමක් තුලින්ද? කුමක් තුලින්ද උපදව ගන්න පුළුවන්කම තියෙන්නේ? අන්න උහුට උපදව ගන්න පුළුවන් පින්වත්නි සීලයෙන්. ඒක උපදිනවා ඔහුගේ සමාධියෙන්, ධානයෙන්, විදර්ශනාවෙන්, හුදකලා වාසයෙන් ආන්නේ හැකියාව උපදව ගන්න පුළුවන්. ඒ වගේම පින්වත් මහන්නේ භික්ෂුවක් කැමති නම් බාහිර සත්වයන්ගේ බාහිර පුද්ගලයන්ගේ සිස්සතන් වල ස්වභාවය මගේ සිතින් මම දැනගන්නවා කියලා හිතනවා නම් ඒ කියන්නේ හරිය පුදුමයි කෙනෙක් ගීත දැන් සරාගී වෙලා නම් අර කෙනාට බලන්න පුළුවන් දැන් මෙයාගේ හිත සරාගී වෙලා තියෙන්නේ. දේශයෙන් යට වෙලා නම් තින් දැන් මෙහි මොහුගේ හිත දේශයෙන් යට වෙලා තියෙන්නේ. විතරාගී නම් දැන් විතරාගී හිත විත දෝෂී නම් දැන් මොහුගේ හිත විත දෝෂී. හරි ආශ්චර්යයි. පුදුම සොයා ගැනීමක් පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ සොයාගන්නේ හරි ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ සොයා ගන්නවා මේ දෙව් මිනිස් ලෝකයා කිසි කෙනෙකුට ගෝචර නොවන ලස්සන ප්‍රතිපදාවක්. හරි ආශ්චර්යයි. මේ විදිහට අන් අයගේ හිත් දැකීමේ හැකියාව. ඒ විතරක් නෙවෙයි මේ සත්වයෝ තමන් වේවා අනිත් අය වේවා පෙර සසරවල පෙර ජීවිතේ කොහෙද හිටියේ? ඊටත් පෙර ජීවිතේ කොහෙද හිටියේ? මොන නමින්ද හිටියේ? ඒ අය ගෙවල් දොරවල් කොහොමද? යාන වාහන කොහොමද? මෙන්න මේ දේවල් හරි ආශ්චර්යයි පින්වත්නි. හරිම අద్భుතයි. අන්නේ දේවල් සියල්ල ඒකට කියන පෙර ජීවිත දැකීමේ හැකිය පුබ්බේ නිවාසානුස්සති ඥානය. යම් කෙනෙක් කැමති නම් අන්නේ වගේ ඥානයක් උපදව ගන්නට කුමක්ද කරන්න ඕන? පින්වත් මහන්නේ සීල සම්පත්තිය උපදවන්න කියනවා. ඉන්ද්‍රිය දමනය කරමින් ආහාරේ මාත්‍රා පුරුදු කරමින් නිදි වරමින් ඒ වගේම තමයි ඔහු හිතේ සංසිඳීම ඇති කරමින් නීවරණ ධර්ම දුරු කරමින් හිත සංසිඳවන්න කියනවා. ධානයක් හිතේ උපදවන්න කියනවා. විදර්ශනා අනිත්‍ය ආයතන වශයෙන් පංච උපාදානස්කන්ධ වේවා පටිච්චසමුප්පාද වේවා දාසු වශයෙන් ඔහු විදර්ශනා කරන කෙනෙක්. ඒ වගේම තමයි ඔහු හුදකලාවට ටික ටික තමන්ගේ ජීවිතේ හුරු කරගන්න මහන්සි ගන්න කෙනෙක්. ඒ වගේම කෙනෙක් කැමති නම් මේ මිනිසුන්ගේ දර්ශනපත ඉක්මවා ගිය පිරිසිදු දිවස පිරිසිදු කරගන්නවා. එතකොට මම චුත වෙන සත්වයේ උපදින සත්වයේ දකින්න පුළුවන් මට. හරි පුදුමයි පින්වත්නි. දැන් අපට සාමාන්‍ය කෙනෙක් මැරෙනකොට ඒ කෙනා කොහෙද ඉපදුනේ කියලා පේන්නේ නැහැ. අන්න එකට කියනවා චුතූපපාත ඥානය. ඒතර ඒ චුතූපපාත ඥානය කියන එක සංවේදී වෙන්නේ දිව්‍ය නේත්‍ර ඉපදීමත් එක්ක, දිවස පිරිසිදු වීමත් එක්ක. ඔබ අහලා තියෙනවා ගෞතම බුද්ධ ශාසනයේ මේ දිවස්ලාභී අතර අග්‍රේශ්වර උත්තමයන් වහන්සේ තමයි කවුද? පරම පූජනීය අනුරුද්ධ කියන මහරහතන් වහන්සේ. ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ දිවස සර්වඥයන් වහන්සේගේ දිවසට පමණයි දෙවෙනි වෙන්නේ. ඒ තරම් ඊටා ප්‍රභාස්වර දිවසක් තියෙනවා. හරි ආශ්චර්යයි. අවුරුදු 55ක් පුරාවට මේ බුද්ධ ශාසනය නොනිදා වාසය කරපු මහෝත්තමෙක්. ඒ තරම් මේ සමාධි බලය කොතරම්නම් බලවත්ද පින්වත්නි.
ඊට පස්සේ විස්තර කරනවා කර්මානුරූපව උසස් පහස් ලස්සන කැත සුගති දුගති වල උපදින සත්වයන් දකින්න පුළුවන් කියනවා. ඇත්තෙන් මේ සත්වය පෙර ජීවිතේ කයින් වචනින් මනසින් මේ විදියට හැසිරුණා. කයින් වචනින් මනසින් මේ විදියට සුචරිතේ හැසිරිච්ච නිසා තමයි මේ විදියට සුගතියේ ඉපදුනේ. කයින් වචනින් මනසින් මේ විදියට දුෂ්චරිතයේ දිච්ච නිසා තමයි මේ විදියට සුගතියේ ඉපදුනේ කියලා. අනේ දැකීමේ හැකියාවට කියන දිව්‍ය නේත්‍රය කියලා. අනිවන් උදාර හැකියාවක් මේ සම්බුද්ධ ශාසනයත් තුළ උපද්දලා දෙනවා. අපි කයයි වචනයයි සංවර කරනකොට ඉන්ද්‍රිය দমনය කරමින් ආහාරයේ මාත්‍රාව පුරුදු කරමින් නීවරණ සංසිඳවමින් නිදි වරමින් වාසය කරමින් හිත සංසිඳවනකොට ඒ වගේ ආශ්චර්ය හැකියාවක් ඇති කළ දෙනවා පින්වත්නි. ඒ විතරක් නෙමෙයි හරි ආශ්චර්යයි. හරිම ආශ්චර්යයි. මේ විදර්ශනා පුරුදු කරනකොට හුදකලා වාසය පුරුදු කරනකොට ආන්නේ වගේ හැකියාවක් ජීවිතය ඇති කළ දෙනවා. ඒ වගේම පින්වත් මහන්නේ භාග්‍යතුන් දේශනා කරන භික්ෂුවක් කැමති නම් මම ආශ්‍රව ශය කරලා ආශ්‍රව රහිත වෙලා සමතේ නිසා සිත නීවරණයන්ගෙන් නිදහස් කරන චේතෝ විමුක්තියයි. රාගෙන් දේශයෙන් මෝහයෙන් හිත ටික නිදහස් කර හිත වඩන එකට කියනවා චේතෝ විමුක්තිය කියලා. ඒ වගේම තමයි ඔහු ආයතන පිළිබඳ පංච උපාදානස්කන්ධ පිළිබඳ පටිච්චසමුප්පාදේ විමසලා ඒ තුලින් ඒ ආකාරයෙන්ම මේ විදියටම සර්වඥයන් වහන්සේ දේශනා කළු අයුරින්ම Tamanට ඒ වගේ යථාර්ථයේ පිළිබඳ අනිත්‍ය පිළිබඳ වැටහීමක් හිතේ උපදවා ගත්තොත් ඒක කෙලවරට එනවා නම් ඒකට කියනවා පඤ්ඤා විමුක්තිය කියලා. මෙන්න මේ දෙක සහිතව චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සහිත විශිෂ්ට ඥානය උපදවාගෙන නිකලෙස් බවට පත් වෙනවා කියලා යම් කෙනෙක් හිතනවා නම් ආන්නේ කෙනාගේ ජීවිතේ පුරුදු කරගන්න ඕන කුමක්ද? සීල සම්පත්තිය පින්වත්නි. ඒ කෙනාගේ ජීවිතේ පුරුදු කරගන්න ඕන හිතේ මේ සංසිඳීම් පුරුදු කරගන්න ඕන. ඒ කෙනාගේ හිතේ පුරුදු කරගන්න ඕන විදර්ශනාව. ඒ කෙනාගේ හිතේ පුරුදු කරගන්න ඕන දෙයක් තමයි හුදකලා වාසය. ඒ කෙනාගේ හිතේ පුරුදු කරගන්න ඕන දෙයක් තමයි ධානා බලය කියන දේවල්. ඉතින් මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතයේ පින්වත්නි බුදුරජාණන් දේශනා කළේ ඒකයි පින්වත් මහන්නේ මුලින්ම මේ දේශනාවේ දේශනා කළා පින්වත් මහන්නේ සිල්වත් වාසය කරන්න කියලා මම ඔබට ප්‍රකාශයක් කළා. නිවන් මාර්ගට මුල් වෙන ශික්ෂාපදවලින් යුක්ත වන්න කියලා මම ඔබට ප්‍රකාශයක් කළා. සීල සංවරයෙන් යුක්ත වන්න කියලා මම ඔබට ප්‍රකාශයක් කළා පින්වත් මහණෙනි. යහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්තව වාසය කරන්න කියලා මම ඔබට ප්‍රකාශයක් කළා පින්වත් මහණෙනි. කුඩා වරදේ පවත් බිය දකමින් වාසය කරන්න කියලා මම ඔබට ප්‍රකාශයක් කළා පින්වත් මහණනි. ආන්ගේ ප්‍රකාශය කළේ ඔය පිණිසයි කුමක් නිසාද? එතකොට මේ සෑම මේ බුද්ධ ශාසනේ දෙව් මිනිස් ලෝකයාට ප්‍රියමනාප වෙන්න නම් සිව්පසය ධාර්මිකව ලබන්න නම් මේ හැම දෙයකට මුල් වෙන්නේ කුමක්ද? තමන් මේ ජීවිතේ සීලය මුල් කරගෙන සීලේ පිහිටා තමන් පුරුදු කරන සංසිඳීම සමතය, තමන් පුරුදු කරන විදර්ශනාව, තමන් පුරුදු කරන ධානය, තමන් පුරුදු කරන හුදකලා වාසය, තමන්ට මේ සියලු ප්‍රතිලාභයන් ලබන්නට මේ බුද්ධ ශාසනයේ අවකාශ ලබා දෙනවා. ඒ ධර්මයක් විසින් තමයි අවකාශ ලබා දෙන්නේ පින්වත්නි. එහෙනම් ඒකයි භාග්‍යතුන් දේශනා කළේ මෙලොවේහි පරලොවේහි ජනයාතර ශ්‍රේෂ්ඨ වෙන්නේ පින්වත් මහණෙනි ධර්මයයි කියලා. සීලය කියන්නේ ධර්මයක්. හිතේ සංසිඳීම කියන්නේ ධර්මයක්. විදර්ශනාව කියන්නේ ධර්මයක් පින්වත්නි. ධානය වඩනවා කියන්නේ ධර්මයක් පුරුදු කරන එක. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ හුදකලා වාසයක් පුරුදු කරනවා නම් මේ ಗುಣධර්ම මත පිහිටා ඒකත් ධර්ම පුරුදු කිරීමක්. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මේ උදාර දහමක් මේ සොදුරු වස්සාන කාලේ ශ්‍රවණය කරන්න ලැබුණේ.
පළමුවෙන් මේ සර්වඥයන් වහන්සේ ගැන සිත පහදව ගන්න. ඒ උතුම් අවබෝධය ගැන සිත පහදවාගෙන මේ ධර්මයෙන් අල්ප මාත්‍රෝ පිළිසරණක් ලබන්නට මේ පින්වත් සියලු දෙනාටම මේ රැස් කරගත් උදාර පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින මේ වස්සාන සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරමින් උදාර පිනක් රැස් කරගන්නවා. දෙව් මිනිස් ලෝකයාම රැවටෙමින් ඉන්නවා. විවිධ දේවල් සෙවීම පිණිස විවිධ ප්‍රතිපදාවල් අනුගමනය කරනවා. ඒ රැවටෙන ලෝකයාට නොරැවටෙන උදාර ප්‍රතිපදාවක් දෙව් මිනිස් ලෝකයාට දායාද කළා නම් සසර පුරාවට Tamanට නොරැවටි උදාර අනුත්තර ජීවිතයක් ගත කරන්නට Tamanට මේක පින්කමක් බවට පත් වෙනවා. ඉතින් මේ රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති බ්‍රහ්මරාජය, සනන් කුමාර බ්‍රහ්මරාජය මේ පින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන්, විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර, පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසඹ දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු, ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා, ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය මේ දහම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සලසා දෙත්වා. ඒ වගේම පින්වත් අලුදිනී සුබෝධිනායක ස්වාමීන් වහන්සේට දෙවියන්ගේ දෙහිමි රැකවරණය සලසා දෙත්වා. මහා සංඝරුවනට දෙවියන්ගේ දෙහිමි රැකවරණය සලසා දෙත්වා. දෙවියෝදු තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම්මග විවර කළ දුන්නු ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. ඒ වගේම පින්වත් අලුදෙනී අපගේ සුබෝධි ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ගරුතර මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය විශේෂයෙන් මත් දවසේ ධර්ම දානමේ පින්කම සඳහා උපකාර කළ සඳුන් ප්‍රභාත් ඉද්දගොඩ පින්වත් මහත්මයා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට, ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය එංගලන්තයේ සවුතම්ප්ටන් ශික්ෂණ රෝහලේ හෘද රෝග විශේෂඥ පුහුණුව ආරම්භ කළ වෛද්‍ය සඳුන් ප්‍රභාත් ඉද්දගොඩ පින්වත් මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. ඒ කරන කියන අධ්‍යාපන කටයුතු සඵල වේවා. ඒ වගේම සුජීවත සිටින ගාමිණී ඉද්දගොඩ පින්බර පියාණන්ට, ප්‍රේමා ඉද්දගොඩ මෑණියන්ට, කරුණාවති අත්තම්මාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම වෛද්‍ය සමන් ප්‍රදීප් ඉද්දගොඩ යන සොහොයුරාට, ඔවුන්ගේ බිරින්දෑවරුන් දෙදෙනාටත්, ඒ වගේම වෛද්‍ය සමිත ප්‍රසාද් ඉද්දගොඩ මහත්මයාට, පුතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසේවා. සුජීවත්ව සිටින සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිර ජීවනයේ සැලසේවා. තුනුරුන් අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවරණය සැලසේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම පිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.